හරි වෙල්කම් කියලා පිළිගන්නවා ආකුර ඉංග්‍රීසි ඇකඩමි එකට all level English and good evening අදත් අපේ third day එකනේ right අපි හම් වෙන තුන්වෙනි දවස පුතේ all level English එකට එකක් ගන්න මාස 6න් right ඒක තමයි ඔයගේ ටාගට් එක මගේ ටාගට් එක ඒක අපි කොහොමද all level English වලට එකක් ගන්නෙ ඔයගේ knowledge එක මොන මට්ටමේ තිබුණා right ඔකට තමයි අපි solution එකක් හොයන්නේ right හරි අපි දැන් weeks දෙක තුනක්ම right අපි කතා කරගෙන ගියා අපි mainly කතා කරා first day එක second day එක අපි english වල basic එක ගැන නේ එතකොට අද දවසේ අපි කතා කරනවා දැන් මම කියුනේ අවුරුදු 10ක pass papers ගත්තට පස්සේ මම 4 සැරයක් කරනවා කියලා එතකොට මම අද කතා කරන්න හදන්නේ පුතේ O level exam එකට එන paper එකට එන අනිවාර්ය ප්‍රශ්නයක් right essential question එක. ඒ තමයි preposition කියන එක. right අපි අරගෙන ඇවිල්ලා තියෙනවා අවුරුද්දත් එක්කම මෙන්න මේ අවුරුදු වල මෙන්න මේ prepositions කියන එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදියට කියලා. right එහෙනම් පුතේ අපි කතා කරමු අද දවසේ preposition කියන lesson එක O level exam එකට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. right. ලියා ගන්න පුතේ topic එක preposition නිපාත preposition. right. hi. preposition. What's the meaning of this? මොකක්ද මේකේ තේරුම? මොකක්ද preposition එකක් කියලා කියන්නේ? right. What's the meaning? right. ඔන්න බලන්න පුතේ preposition. මම මෙන්න මේ word එක දෙකට කඩනවා. right. preposition. pre කියන එකේ meaning එක මොකක්ද? right. දැන් අපි ඉස්කෝලේ යනවනේ. right. ඉස්කෝලේ යන්න කලින් අපි කොහෙද පුතේ යන්නේ? අපි යනවා preschool. right. ෆෝන් එකේ කාඩ් එක ඉවර වෙනවා. right. ඔය දාගන්න ටක් ගාලා කාඩ් එකක්. මොකක්ද ඒකට කියන්නේ? prepaid කාඩ් එකක්. හරි. ඉස්කෝලේ යන්න කලින් යනවා පුතේ preschool. ඒ කියන්නේ පෙර පාසල්. ෆෝන් එකේ කාඩ් එක උන්නාම දාගන්නවා පුතේ prepaid කාඩ් එකක්. ඒ කියන්නේ පෙර ගෙවුම් කාඩ් පතක්. එහෙනම් පුතේ pre කියන එකේ සිංහල meaning එක තමයි පුතේ පෙර කියන එක. පෙර. position. What's the meaning? position එකක් කියන්නේ මොකද්ද පුතේ? position එකක් කියලා කියනවා තැනකට තනතුරකට ස්ථානයකට ඔන්න සිංහල meaning. එතකොට position එකක් කියනවා තැනක් නැත්නම් තනතුරක්. He has got a good position. එයාට හොඳ තනතුරක් හම්බුණා. right. ස්ථානය මං ඉන්න position එක මම ඉන්න තැන එම කියලා කියනෝනේ. right. එතකොට position කියන්නේ පුතේ තැන නැත්නම් තනතුර නැත්නම් ස්ථානය. එතකොට preposition එකක් කියලා කියන්නේ පුතේ යම් තැනකට නැත්නම් තනතුරකට නැත්නම් ස්ථානයකට පෙර යොදන පදයකට තමයි අපි කියන්නේ පුතේ preposition එකක් කියලා. අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා නම් අපි මේකට කියනවා පුතේ නිපාත පද කියලා. නිපාත පද. දැන් නිපාත පද කිව්වට එහෙම තේරෙන්නේ නැති නිසා තමයි මම මේ විදිහට explain කරේ. preposition. position කියන්නේ තැන, තනතුරක්, ස්ථානයක්. කට පෙර යොදන පදයකට අපි කියනවා පුතේ preposition එකක් කියලා. හරිනේ? හරි. දැන් අපි බලමු මොනවාද මේ prepositions කියලා. English වල there are 50 prepositions. prepositions 50ක් විතර තියෙනවා පුතේ. ඒකෙන් අපි ඕනම කරන ටිකක් තියෙනවා. in, on, at, since, between, beside, after, for, right? For, near, right? Before, right? Until, right?
among ඔන්න වගේ prepositions තියෙනවා පුතේ. right දැන් ඔය ටියුට් එක අද දවසේ අපි දුන්නේ නැහැ පුතේ. ඒ ටියුට් එක next week ඔයාලට හම්බ වෙනවා. over about of there are a lot of preposition ඔන්න මේ ටික බලන්නකො පුතේ. මෙන්න මෙහෙම ලියා ගන්න preposition කියලා. preposition එකක් යනු preposition එකක් යනු නිපාත පදයකි. preposition එකක් යනු නිපාත පදයකි. preposition එකක් යනු නිපාත පදයකි. එනම් යම්කිසි ස්ථානයකට තැනකට තනතුරකට පෙර භාවිතා කරන පදයකි. එනම් යම්කිසි ස්ථානයකට තැනක තනතුරකට පෙර භාවිතා කරන පදයකි. right පුතේ. හරි. දාගන්නකො මේ ලිස්ට් එක. in, on, at, since, between, beside, after, for, near, before, until, among, over, about, of, around, behind, from, since. right හරි. මේ මම ලිස්ට් එක දුන්නේ පුතේ සාමාන්‍යයෙන් 50ක් විතර තියෙනවා preposition. මේ ටිකෙන් O level exam එකට මේ දක්වා ඇවිල්ලා තියෙන දැනගත යුතුම prepositions ටික තමයි පුතේ මම මේ දීලා තියෙන්නේ. right take it down. ලියා ගන්නකො මේක. right මේකත් දා ගන්නකො. inside right ඊට පස්සේ අපි කතා කරනවා මේ preposition එක කොහොමද මේක use වෙන්නේ කියලා සිංහල meaning එකත් එක්ක. right හරි. right අපි ගොඩක් ඉගෙනගෙන තියෙනවා පුතේ මේ preposition කියන දේවල්. හැබැයි හරියට meaning එකේ පොඩි ප්‍රශ්න තියෙනවා. මොන වගේ තැන්වලද මේක use කරන්නේ, exam එකේ මොන අවුරුදු වලද මේක ඇවිල්ලා තියෙන්නේ, විදියටද එන්නේ කියලා අපි අද දවසේ කතා කරනවා. right in, on, at, since, between, beside, after, for, near, before, until, among, over, about, of, around, behind, from, since, with, inside. right do it yourself. preposition එකක් යනු යම්කිසි තැනකට ස්ථානයකට තනතුරකට පෙර භාවිතා කරන පදයක් වේ. එහෙම තමයි අපි කිව්වේ. right preposition. right මේ ලිස්ට් එක අනිවාර්යෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕන. right හරි. right in කියලා කියන්නේ මොකක්ද? in කියන එකේ meaning එක තමයි තුල ඇතුලේ කියන එක. right in කියන එකේ meaning එක තමයි පුතේ තුල නැත්තම් ඇතුලේ කියලා කියන එක. දැන් මම ලියා ගන්නවත් එක්කම ඔයා ලියා ගන්න. තුල ඇතුලේ. right තුල. mother is in the kitchen. අම්මා කුස්සිය ඇතුලේ ඉන්නවා. කුස්සියේ ඉන්නවා. in the kitchen තුල. the principal is in the office. විදුහල්පතිතුමා කාර්යාලයේ ඉන්නවා. තුල ඇතුලේ. right office කියන්නේ position එක. තැන ස්ථානේ. එතන right එතකොට office කියන්නේ තැනනේ. ඒ කියන්නේ මේක position එක.
දැන් පොසිෂන් එකට තැනට නතරට කලින් දාන්න. කොතනද ඉන්නේ? ඔෆිස් එක ඇතුලේ. තවනවා අපි ඉන්න ස්ථානය ගැන. right? ස්ථානය හංගවනවා. තැන. කොතනද? in the office. in. on in කියලා තනතුර තැන හංගවනවා. right? ඒක තමයි preposition එකක් කියලා කියන්නේ. right? හරි. ඊට පස්සේ in කියන එක තව විදිහකට අපි use කරනවා පුතේ මාසයක් ඉදිරියෙන්. මාසයක් ගමුකෝ January, February, March, December, August like that. එතකොට අවුරුදු මාස 12 ඉස්සරහා දැන් මාසයක් තිබුණොත් January කියලා තිබිලා ඉස්සරහා blank එකක් තියුණොත් අනිවාර්යෙන් අපි use කරා in කියන preposition එක. right? මාසයක් ඉදිරියෙන් අපි in කියන එක use කරනවා. right? කියා ගන්නතර ඒවා ලියාගන්න. right? තුල මේලි අපි කතා කරන්නේ in කියන්නේ තුල කියන එක. ඊට අමතරව අපි කියනවා මාසයක් ඉදිරියෙන්. right? මාසයක් ඉදිරියෙන් අපි in කියන preposition එක use කරනවා. right? හරි. on කියන්නේ පුතේ මත නැත්තම් උඩ. on කියන්නේ මත නැත්තම් උඩ. on the table මිසේ උඩ. on the chair උඩුව උඩ. on the roof වහල උඩ නැත්තම් වහල මත. නැත්තම් on the wall බිත්තිය මත. right? උඩ නැත්තම් මත කියලා කියන්න අපි on කියන preposition එක use කරනවා. ඊට අමතරව අපි on කියන එක ගන්නවා පුතේ සතිය දවසක්. සතිය දිනක් ගැන කතා කරන්නේ. day වලින් අවසන් වෙන ඒවා. Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Friday, Mercantile Day. ඔය වගේ day තියෙනවනේ. Christmas Day like that. එතකොට සතිය දිනක් ගැන දවසක් ගැන day වලින් ඉවර වෙන noun එක ඉස්සරහා අපි on කියන එක දාන්න. on Sunday, on Monday, on Tuesday like that. එතකොට සතිය දිනක් ඉස්සරහා on කියන preposition එක අපි භාවිත කරනවා. right? හරි. at කියන එක අපි භාවිත කරනවා වේලාවක් ඉදිරියෙන්. වේලාවක් ඉදිරියෙන්. right? වේලාව 7යි. at 7 o'clock. 7යි at 7:30 pm. at 7:30 am. right? වේලාවක් ඉදිරියෙන් දැන් time එකක් දීලා blank එකක් තිබුණොත් අනිවාර්යෙන් අපි at කියන preposition එක ගන්න. ඊට පස්සේ at කියන එකේ තව meaning එකක් තියෙනවා පුතේ හිදී. හිදී. දැන් හිතන්නකෝ ප්‍රසිද්ධ ස්ථානයක් හැඟවීම සඳහා අපි at කියන preposition ගන්නවා. ප්‍රසිද්ධ ස්ථානයක්. right? මම මෙහෙම කියනවා අපේ තාත්තා වැඩ කරන්නේ මහජන බැංකුවේ. ඒතර මහජන බැංකුව එක ප්‍රසිද්ධ ස්ථානයක්. ඒතර මම කියනවා our father works at People's Bank. right? අපේ අම්මා වැඩ කරන්නේ ලංකා බැංකුවේ. මොකද මොබිටෙල් එකේ කියලා. එහෙම කියමු. right? ඒතර our mother works at Mobitel. ඒතර ප්‍රසිද්ධ ස්ථානයක්. at school, පාසලේ, at airport, right? at railway station. ප්‍රසිද්ධ ස්ථානයක් හැඟවීම සඳහා අපි at කියන ගන්නවා ඊට අමතරව. right? හරි. next since. since කියන්නේ පුතේ පටන් නැත්තම් සිට කියලා කියනවා. යම්කිසි කාලයක සිට යම්කිසි ක්‍රියාවක්. දැන් මෙහෙම කියමුකෝ. අම්මා උදේ ඉඳන් උයනවා. අම්මා උදේ ඉඳන් උයනවා. mother cooks since morning. අම්මා උදේ ඉඳන් වෙනවා. mother cooks since morning. උදේ සිට. මම මේ උදේ ඉඳන් පාඩම් කරනවා. I am studying since morning. I am studying since morning. උදේ ඉඳන්. right? අනිත් දේ තමයි since. අපි කියනවා අවුරුද්දක් වගේ තියෙනවා නම්. right? අවුරුද්දක් වගේ තැනකදී අපි දානවා 1991 ඉඳන් since 1991. 1991 ඉඳන් since 1991. එතකොට අවුරුද්දක් ඉදිරියට අපි since කියන එක භාවිත කරනවා. right? හරි. between. between කියන්නේ පුතේ දෙකක් අතර මැද. අතර මැද. right? දෙකක් අතර මැද. දැන් අපි කියමු මේ box එක මේ box එක A සහ B අතර මැද ඉන්නවා ළමයි.
right? Amal is inna between A and B. Between. දෙකක් අතරමැද කියලා කියන්න අපි ගන්නවා පුතේ between. අමල් ඉන්නවා A සහ B අතරමැද. අපි කියනවා අමල් is between A and B. අමල් is between A and B. right? හරි. ඊට පස්සේ beside කියලා අපි කියනවා පුතේ පැත්තකින්. පැත්තකින්. right? ඔයගේ නිවස පැත්තකින්. beside your house. ඔයගේ නිවස පැත්තකින්. beside පැත්තකින් කියලා අපි කියනවා. right? after කියනවා පසුව. after. right? ආහාරයට පසුව. after meal. ආහාරයෙන් පසුව. 7:30ට පසුව. after 7:30. පසුව. ඔයගේ wedding එකෙන් පස්සේ. after your wedding. ඔයගේ විභාගයෙන් පස්සේ. after your exam. පසුව කියලා ගන්න අපි after කියන එක වල්තා කරනවා. right? for කියන එකට meanings ගොඩක් තියෙනවා පුතේ. for කියනවා පුතේ සඳහා. නැත්තම් වෙනුවෙන්. I'm waiting for you. මම ඔයාව වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔයා එනකම් බලන් ඉන්නවා. I'm waiting for you. right? for my birthday. මගේ උපන්දිනය සඳහා. right? for කියන එක අපි ගන්නවා සඳහා කියලා. නැත්තම් වෙනුවෙන්. The baby is crying for milk. The baby is crying for milk. ඒ කියන්නේ බබා අඬනවා කිරි ඉල්ලලා. ඒ කියන්නේ එයා අඬන්නේ මොකද්ද? කිරි වෙනුවෙන්. right? වෙනුවෙන් කියලා භාවිතා කරන්න පුතේ. කියන එක අපි භාවිතා කරමු. right? වෙනුවෙන්. right. හරි. ඔන්න ඊළඟ කොටස. right. near කියලා කියනවා පුතේ අසල කියලා. අසල ළඟපාත කියනවා. My school is near. මගේ පාසල ළඟයි. නැත්නම් අපි කියනවා ගේට්ටුව ළඟ. There is near the gate. There is a man near the gate. ගේට්ටුව ආසන්නේ මිනිහෙක් ඉන්නවා. මිනිහෙක් ඉන්නවා. right? There's a tree near the house. නිවසට ආසන්නේ. අසල නැත්නම් අපි කියනවා ආසන්නේ. ආසන්නයේ. right? ආසන්නයේ. නිය කියන්නේ ආසන්නේ. නිවසට ආසන්නේ ගහක් තියෙනවා. right? ආසන්නේ කියලා. right? before කියලා කියන්නේ පුතේ පෙර කියන එක. දවල් ආහාරයට පෙර. before lunch. right? ඔයාගේ විභාගයට පෙර. before your exam. before your exam. right? පෙර කියලා කියන්න අපි භාවිතා කරනවා. right? 7:30ට කලින්. පෙර නැත්නම් කලින් කියලා. before 7:30. 7:30ට කලින්. before. right? until කියලා එක ගන්න අපි තුරු නැත්නම් take. to take. ඔයා එනතුරු until you come. 7:30 වනතුරු until 7:30. 7:30 වනතුරු until 7:30. right? නැත්නම් තුරු take කියලා සිංහල මීනින් එක අපි until වලට භාවිතා කරනවා. මෙතන till කියලා ගන්න පුළුවන්. right? among කියන්නේ පුතේ අතරමැද. පිරිසක් හෝ ගොඩක් අතරමැද අපි කියනවා among කියලා. මිනිස්සු අතරමැද නැත්නම් මිනිස්සු අතරේ. among people. පොත් අතරේ. among books. අකුරු අතරේ. among letters. අතරමැද, අතරතුර, අතරේ කියන මීනින් එක ගන්න අපි ගන්නවා. ගස් අතරේ. among trees. මේකෙන් ඔලෙවල් එක්සෑම් එකට අහපු ප්‍රශ්නයක් තියෙනවා. මට මතක් වෙනවා.
ගස් අතරේ වාගේ නිවස හැංගිලා තියෙනවා right 2000 ගාන මතක නැහැ දැන් අපි එක එක්ෂන් එක කරනවා right එතකොට මම කියන එක ඔලෙල් එක්සෑම් එකේ ඇවිල්ලා තියෙනවා right හරි over කියනවා ඉහලින් over right over the clouds වලාකුළු වලට ඉහලින් over the building ගොඩනැගිල්ලට ඉහලින් over right මෙතන තව මීනින් එකක් තියෙනවා පුතේ ඉවරයි කියලා ගන්න. එතකොට මේක preposition ගණයට අයිති වෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට over අවසන් කියලා කියන. right මෙතෙන්දි මේක preposition එකක් වෙනවා. එතන මීනින් එක තමයි ඉහලින් over the clouds over the building ගොඩනැගිල්ලට ඉහලින් right about කියන්නේ පුතේ පමණ ගැන right අපි නැත්තම් තව එකක් කියන ඔන්න මෙන්න right ඔන්න වගේ meanings තුනක් තියෙනවා right about කියන්නේ පමණ නැත්තම් ගැන නැත්තම් ඔන්න මෙන්න මේ ඔන්න මෙන්න කියන එක අපි ගන්න පුතේ pattern එකක් විදියට දැන් අපි මෙහෙම කියනවානේ මම ඔයා ගැන දන්නවා I know about you මම ඔයා ගැන දන්නවා ගැන right ඔයා අහනවා මගේ කොළඹට කිලෝමීටර කීයක් විතර තියෙනවද මම කියනවා මෙහි ඉඳන් කිලෝමීටර 2ක් විතර තියෙනවා කොළඹට මම කියනවා about 2 kilometers from here to there මෙහි ඉඳන් කිලෝමීටර 2ක් විතර about 2 kilometers පමණ විතර right ගැන කියලා කතා කරන්න පුළුවන් එතකොට මේ ඔන්න මෙන්න කියන එක අපි සාමාන්‍යයෙන් ඕලෙවල් ඉංග්‍රීසි වලදී භාවිතා වෙන්නේ නැහැ හැබැයි ස්පෝකන් ඉංග්‍රීසි වලදී ඔන්න මෙන්න කියන එක අපි භාවිතා කරනවා right එතකොට ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ පුතේ දැන් අපි කියනවා මෙන්න මෙහෙම බස් එක යන්න ඔන්න මෙන්න වගේ ඔන්න බබා අඬන්න ඔන්න මෙන්න වගේ අපි එහෙම කියනවා නේද right ඔන්න අම්මා ගහන්න හදන්නේ ගහන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ ඔන්න තාත්තා ගහන්න හදන්නේ අපි එහෙම කියනවා ඔන්න බස් එක යන්න හදන්නේ යන්න ඔන්න මෙන්න වගේ එතකොට ක්‍රියාවක් කරන්න ආසන්නයි ඊටමත් ආසන්නයි වහින්න හදන්නේ වහින්න ඔන්න මෙන්න වගේ දැන් අලු කරගෙන තියෙන්නේ right එතකොට අපි මේක භාවිතා කරන පුතේ ඔන්න මෙන්න කියලා right එතකොට අපි ගන්නේ pattern එකක් පුතේ it is about to cry right it is about to go ඒක යන්න ඔන්න මෙන්න වගේ right it is about to go ඒක යන්න ඔන්න මෙන්න වගේ right about right මේක pattern එකක් ඒතකොට මේක අපි මෙතෙන්දි භාවිතා කිරීමක් කරන්නේ නැහැ ඒතකොට අපිට භාවිතා කරන්න පුළුවන් පමණ ගැන කියන කොටස් දෙක විතර අපිට මෙතෙන්දි භාවිතා කරන්න පුළුවන් හරි of කියන එකේ ඉන්නේ එක තමයි පුතේ ගේ කියන එක අයිතියක් හැඟවීම සහ අපි භාවිතා කරනවා මේක ගේ කියලා කියන්නේ දැන් මේක of කියන එක සම්පූර්ණම අපිට ලෙසන් එකක් තියෙනවා පුතේ පාඩමක් තියෙනවා එතෙන්දී අපි මේක කතා කරමු දැන්ට මම of කියන එක අයිතියක් හැඟවීම සඳහා කියන එක කොටසෙන් නවත්තන්නම් ඕන තා චුට්ටක් මම මේක විස්තර කරන්නම් මෙන්න මෙහෙමයි මම කියනෝනේ මෙන්න මෙහෙම එකක් මම කියනවා මෙහෙම මම කියනවා පුටුවේ කකුල right පුටුවේ කකුල ගේ කියන්නේ අයිතියක් හැඟවීම සඳහා භාවිතා කරන preposition එකක් මේක සම්පූර්ණ lesson එකක් තියෙනවා මේක right ඉතින් all level එකකට අනිවාර්යෙන් එන එකක් තමයි මේ of කියන එක නිසා වෙනම lesson එකක් විදිහට යනවා එතකොට පුටුවේ කකුල කාගේද පුතේ කකුල පුටුවේ අයිතියක් හැඟවීම දැන් අපි මේක ඉනිෂියලි ලියනකොට කකුල කියන එක මුලට the leg පුටුවේ the leg of the chair the leg of the chair එහෙනම් පුටුවේ කියලා කියන්නේ මේක නැත්නම් ගේ අයිතියක් හැඟවීම සඳහා භාවිතා කරනවා right ඊට අමතරව collective noun කියන කොටසදී අපි භාවිතා කරන of කියන එක නේ right bunch of grapes right bunch of keys යතුරු කැරැල්ල අයිතියක් හැඟවීම සඳහා around කියන ඔබේ වටේට around වටේට go around වටේට යන්න go around වටේට යන්න එතකොට around කියන එක අපි භාවිතා කරනවා පුතේ වටේට කියලා කියන්න right වටේට
right ඊට පස්සේ දෙනවා behind කියලා කියනවා පුතේ පිටුපස behind කියනවා පිටුපස right and කියලා කියනවා පිටුපස don't come behind me ඒ පස්සේ නම් එන්න එපා don't come behind me මගේ පස්සේ එන්න එපා පිටුපස there is a bank behind our house අපේ නිවස පිටුපස බැංකුවක් තියෙනවා right there is a bank behind our house පිටුපස right දර පිටුපස කියන meaning තමයි behind කියන එකෙන් අපි ගන්නෙ ඊට පස්සේ from කියන එකේ meaning එක තමයි පුතේ සිට නැත්තම් ගෙන් මම එන්නේ කොළඹ ඉඳන් I come from Colombo එතකොට මම එන්නේ කොළඹ ඉඳන් සිට මේ tag මගේ තාත්තගෙන් this present is from my father මගේ තාත්තගෙන් right ගෙන් තාත්තගෙන් කියලා කියනවා අම්මගෙන් from mother මාතර සිට from මාතර නුවර සිට from Kandy right ඔන්න ඒ විදිහට තමයි එන්නේ right හරි since කියන එකේ සිංහල මේ තේරුම තමයි පුතේ පටන් නැත්තම් සිට දැන් අපි එක කතා කරා with කියලා කියනවා පුතේ සමග අපි දන්නේ එක තමයි ඒක තව මීනින් එකක් කියනවා with කියන එකේ පුතේ මේක තමයි ගොඩක් වෙලාවට එන්නේ අතිව නැත්තම් අපි කියනවා ගෙන් right with you ඔය එක්ක ඔයත් සමග දැන් ඊට පස්සේ මම මෙන්න මෙහෙම එකක් කියනවා මම ලියන්නේ පෑනෙන් ගෙන් අයිතියක් ඇඟවීම සඳහා භාවිතා කරනවා right පෑනෙන් අතැතිව එතකොට මම ලියනකොට පෑන අතැතිව තමයි ලියන්නේ එතකොට මම කියනවා I write with a pen මම ලියන්නේ පෑනෙන් I write with a pen මම දර පලන්නේ පොරවෙන් mother chop firewood with axe right එතකොට අතැතිව කියලා meaning එකක් එතනින් ගන්න right inside කියනවා පුතේ ඇතුළත inside the bus don't smoke inside the bus රථය තුල දුම් බොන්න එපා right don't smoke inside the bus ඇතුළත right right ඔන්න වගේ meanings ටිකක් තමයි එන්නේ හරිද දැන් එකින් එක example එක ඔයාට කියලා දෙන්න හදන්නේ right ඊට කලින් පුතේ මම චුට්ටක් ඔයාට කියන්නම් දැන් preposition දැන් මම හැම වෙලාවෙම කතා කරන්නේ පුතේ දැන් O level exam එකට face කරනවා නම් past papers කරන්න ඕනේ right අවුරුදු 10ක past papers 4 සැරයක් කරන්න ඕනේ right 4 සැරයක් කරලා යන කෙනා අනිවාර්යෙන් English වලට ඒකක් දන්න එක regular කරගෙන යන්න ඕනේ right ඔක තමයි මගේ theory එක right අවුරුදු 7ක් මගේ experience එකත් එක්ක මම ඒ කරපු දේ තමයි ඕකෙන් තමයි S එකක්වත් ගන්න බැරි කෙනෙක් ඒකට යන එකම පාර right එතකොට පුතේ දැන් මම අද කතා කරන්නේ පුතේ prepositions නේ නිපාත පද right preposition වලින් මෙන්න මේ අවුරුද්ද ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා right 2018 right question number 2 දැන් වඩා past paper book එකක් තියෙනවා නම් check කරගන්න පුළුවන් ඊට පස්සේ පුතේ පිටි උට් එක වාට හම්බ වෙනවා මගේ අතේ තියෙන එක right 2016 right ඊට පස්සේ 2013 ඇවිල්ලා තියෙනවා right ඊට පස්සේ 2007 ඇවිල්ලා තියෙනවා right හරි තව තියෙනවා ඊට එහා ගිහිපු ඒවා එතකොට පුතේ 2019 ඇවිල්ලා නෑ 2019 නෑ එතකොට 2020 නෑ පුතේ
ඒ කියන්නේ මගේ පුතේ 2021 2021 අනිවාර්යෙන් එනවම තමයි 100% sure right මේකෙන් ප්‍රශ්නයක් එනවාම තමයි right අනේ මම කියන්නේ කොහොමද ඒක කිව්වේ ක්‍රමයකට ඒ කියන්නේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් 21 ප්‍රශ්නයක් වෙනකොට 2018 ඇවිල්ලා තියෙනවා 16 13 7 19 2020 21 right එතකොට මේ සැරේ අනිවාර්යෙන් exam එකට preposition වලින් ප්‍රශ්නයක් වෙනවා question number 2 or 3 එන්නේ 5 marks හම්බෙනවා ලකුණු 5ක් හම්බෙනවා ඒතකොට අද දවසේ ඔයා හරියට මේ preposition කියන lesson එක කරගත්තොත් ඔයාගේ ලකුණු 100න් දෙන paper එකේ 5 marks add කරගන්න පුළුවන් අපි basic එකේ ඉඳලා යන්නේ ඒතකොට පොඩ තමයි එකතු කරගන්න නේ පොඩ එකතු කරගත්තොත් තමයිනේ සෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා තමයි ගණන් හම්බ කරන්නේ නේ එතකොට අපිත් එහෙම තමයි දැන් අපිට 100ක් ඕන 100 ඕන අපි ඔන්න 5 එකතු කරගන්නවා අද දවසේ 5ක් එකතු කරගන්න right එහෙමම step by step පියවර අපි ඉස්සරහට යනවා right හරි දැන් අපි mainly දැන් අපි කියවන prepositions 50ක් විතර තියෙනවා කියලා right ඔය prepositions 50න් මං අනිවාර්යෙන්ම එන preposition ටික always exam එකට අනිවාර්යෙන්ම එන prepositions ටිකක් තියෙනවා මේ prepositions ටිකේ example ටිකක් මම දෙනවා ඒකේ සමහරක් තියෙන secret පොඩි රහස් ටිකක් තියෙනවා right ඒ ටිකත් එක්ක දීලා ප්‍රශ්න ටිකක් දෙනවා අද දවසේ කරන්න මේ 2018 වල 16 වල ප්‍රශ්න ටිකක් දෙනවා ඒ ටික අපි ක්ලාස් එක ඇතුලේ අද දවසේ කරනවා right අපි බලමු level paper එකට 5 marks ගන්න පුළුවන්ද එක එක ප්‍රශ්න ගත්තට පස්සේ කියලා right හරි මොනම පළවෙනියටම නම් පුතේ in කියන preposition එක right in කියන preposition එක මම කියවනේ in කියන්නේ තුල ඇතුලේ කියලා right අපිට කියන්න පුළුවන් in the class the class කියන්නේ පුතේ පන්තියනේ ඒ කියන්නේ මේක තමයි question එක right මේක තමයි position එක එතකොට මම කියනවා position එකට කලින් මේ position එක හඳුන්වනවා ඒ කියන්නේ ස්ථානයේ තනතුර මම විස්තර කරනවා මේ පන්තියේ මොකද්ද කොතනද කොහේද right හැඳින්වීමක් කරන්නේ එහෙනම් මම මේක විස්තර කරනවා in කියන එක දාලා ඉවර in the class පන්තිය ඇතුලේ ඊට පස්සේ in කියන එක අපිට තව තැනකට ඉවරන්න පුළුවන් පුතේ අවුරුද්දක් ගමුකෝ 1991 991 2001 2012 ඒ වගේ ඕනම අවුරුද්දක් ගමු එතකොට year එකක් ගත්තට පස්සේ year එකකට කලින් අපි දානවා පුතේ in කියන preposition එක right in 1991 in 2020 like that next in කියන එක අපි use කරනවා පුතේ මෙන්න මේ වගේ තැනක month එකක් මාසයක් ඉදිරියෙන් අනිවාර්යෙන් අපි use කරනවා in January in August අගෝස්තුවේ right එතකොට පුතේ in උනත් January February March ඔය වගේ යනකොට month එකක් යනකොට capital යන්නේ right ඒකත් හොඳට මතක තියාගන්න capital letters එකක් යන්නේ capital වලින් පටන් ගන්න right හරි එතකොට in වල තව එකක් කියනවා ගොඩාක් අය කතා වෙන්නේ නැති in කියන්නේ යම් කිසි ඇඳුමකින් සැරසී එන්න කියලා අපිට කියන්න පුළුවන් in කියන එක right come in saree සාරියක් අඳගෙන come in saree සාරියකින් ඉන්න සාරිය ඇතුලේ එන්න කියන එක තමයි come in shirts come in shirt එකක් අඳගෙන right අන්න ඒ වගේ meaning එකක් මෙතන තියෙනවා යම් කිසි ඇඳුමකින් සැරසී එන්න කියනකොට in කියලා දාලා ඒ ඇඳුමේ නම් දාන්න right ඔන්න මේක ගොඩක් අර ප්‍රයා එකක් මේක ගොඩක් use කරන්නේ නැති එකක් ඔන්න එතන කිව්වා එතකොට in කියන එක අපි use කරනවා පුතේ ඇතුළක තුලක ඉන්නවා in කියන එක use කරනවා
year එකක් අවුරුද්දක් ඉස්සරහින් in කියන එක use කරනවා month එකක් ඉස්සරහින් කියන එක use කරනවා එතකොට යම්කිසි ඇඳුමකින් සැරසී එන්න කියන එක in කියන එක අපි use කරනවා right ඔක දාගන්න පුතේ මම basic mainly කතා කරන්නේ exam එකට right එතකොට මම list එකක් දැම්මේ ඔන්න exam එකේ ආපු prepositions ටික right හරි ටක් ගාලා ඔක දාගන්නකෝ right in right ඔයාගේ note එක ඔයා ඔය විදිහට හදන්න මේකේ එහෙම note එකක් කියලාම දෙන්න බෑ ඔයාට match වෙන විදිහට note එක හදාගන්න ඔයා කලියා ලස්සනට හදාගන්න දැන් past papers කරන්න හදන්නේ right හරි right ඔන්න in කියන එක ගත්තා right අපි ඊළඟට ගමු පුතේ inside inside in එක කියන එකක් inside inside කියන්නේ පුතේ ඇතුළත inside කියන්නේ ඇතුළත ඇතුළත නැත්නම් අපි කියන ඇතුලේ කියලා right ඇතුලේ right මම කියනවා බස් රථය තුල right ඇතුළත කිසි දෙයක් ඇතුළත තියෙනවා නම් අපි කියනවා inside the bus අපි කියනවා inside the bus බසය තුල inside the bus බසය තුල inside the bus බසය තුල right බිත්තිය ඇතුළත මේ බිත්තියක් ගත්ත පස්සේ දැන් බාස් කෙනෙක් කියනවා මේ බිත්තිය ඇතුළත නම් ශක්තිමත් right බිත්තිය ඇතුළත මම කියනවා inside the wall inside the wall බිත්තිය ඇතුළත inside wall එතකොට inside නේ ඇතුළත right inside ඇතුළත don't smoke inside the bus කොන්තරම් දෙකක් තියෙනනේ බස් එක යනකොට නේ don't smoke inside the bus right බස් රථය තුල දුම් බීම තහනම් right inside right around ඔන්න ඊළඟ එක around 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 කියලා කියන්නේ පුතේ වටේට වටේට around වටේට around වටේට right මෙහෙම කියනෝනේ වටේටම බලන්නකෝ වටපිට පොඩ්ඩක් බලන්නකෝ අපි කියනවා look around look බලන්න වටේ ගොඩක් මේකම තමයි එන්නේ exam එකට look around මේක මේකට මෙන්න පුළුවන් හොඳේ look around වටේට look around වටපිට වටේට කියන එක තමයි මෙතනින් ගන්න පුළුවන් around the world ලෝකය පුරා එතකොට around පුරා පුරා කියලා කියනවා පුරා අපි කියනවා around the world around වටේට ලෝකය පුරා around the world around the world around the country රට වටේට ඉස්සර මතකද ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බනේ around the world in 99 seconds මම හිතන්නේ සිරසෙද කොහෙද තිබ්බනේ around the world in 99 seconds තප්පර 99න් ලෝකෙ පුරා ටක් ගාලා යාලා බ්‍රීෆ් කර නිවුස් ටිකක් දානවා ලෝකෙ පුරාම තියෙන්නේ right ඒකේ heading උනේ around the world in 99 seconds තප්පර 99කින් ලෝකෙ right එහෙම තමයි දැම්මේ right එතකොට around කියන්නේ වටේට right දැනුත් එහෙමනේ දැන් තප්පර ගානකින් හැමදේම කරගන්න පුළුවන් නේ right දැන් online class එකක් ගන්නකො පුතේ right online class එකක් ගත්තට පස්සේ ඉස්සර class එක තියෙන්නේ පුතේ පැයකයි ලෑස්ති වෙනවා පැයකට කලින් බස් එකට යන්න පැයක් යනවා class එකෙන් බැලලා class එක පැය දෙකක් කරනවා ආයි පැයක් ඉන්නවා ආයි ගෙදර එනවා එතකොට class එක පැය දෙකයි යන්න එන්න ලෑස්ති වෙන ඔක්කොම කරන්න පැය 4ක් විතර යනවා right බලන්න කොච්චර ටයිම් එකක් අපතේ ගියාද කියලා නේ
ඒ කාලේ අපිට හිතුන්නේ නැත්තේ ඔන්ලයින් ක්ලාස් මේ වගේ මේ සංකල්ප. ඇයි හිතුන්නේ නැත්තේ? right? මෙහෙමනේ පුතේ අපේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් එන්න ඕන විසඳුමක් දෙන්න. right? මොන හරි ප්‍රශ්නයක් එන්න ඕන ඒකද මොකක් හරි විසඳුමක් හොයාගන්න. අපිට ප්‍රශ්නේ නැත්තම් අපිට විසඳුම් වෙන්නේ නැහැ පුතේ. අපේ ජීවිතේට ප්‍රශ්නේ නැත්තම් විසඳුම් එන්නේ නැහැනේ. solutions නැහැ. නේ? දැන් හිතන්නකෝ වාහනයක් මස ගානක් එක තැන තියෙනකොට ඒක ස්ටාර්ට් කරන්න බෑනේ පුතේ. මාලකඩ කනෝනේ පොදවල හුලම් බයිනවා ඔහමනේ. දැන් අපිටත් පුතේ ප්‍රශ්නයක් නැත්තම් නැහැ. මොලේ වැඩ කරන්නේ නැහැ. right? එතකොට එක්සෑම් එකට ඔය තියරි නැහැ තියෙන්නේ. එක්සෑම් එකක් කියලා එකක් තියෙනවා. හැබැයි ඒවා කවදාවත් පේපර්ස් කරන්නේ නැහැ. මොකද වෙන්නේ? පේපර්ස් වලට උත්තර ලියන්න බෑ. ඔඩ හොඳ රිසල්ට්ස් එකක් දාන්න බෑ. ඇයි? ප්‍රශ්නයක් ආවොත් ඒකට ඔයා සොලියුෂන් එකක් හොයනවා. විසඳුමක් හොයනවා. හැබැයි ප්‍රශ්න නැත්තම් විසඳුම් හොයන්නේ ඔයාලට එන්න ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. right? අන්නේ තියරි එක තමයි මම ගත්තේ. ප්‍රශ්න පුළුවන් තරම් ඔයාලට මේකට සොලියුෂන්ස් හොයනවා. right? හොයලා හොඳම සොලියුෂන් එක එක්සෑම් එක දවසක් දෙනවා. right? එතකොට ආගේ ජීවිතේම ගොඩ. right? ලංකාවේ තියෙන තීරණාත්මක ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් තමයි පුතේ O level exam එක කියලා කියන්නේ. O level exam එකේ maths English. right? maths එක A level කරන්නත් English කියන එක ජීවිතේම හදා ගන්නත් ඕන. කැම්පස් එකට ගියත් ඉන්ටර්විව් එකකට ගියත් නේ පාරක ගියත් කඩේට ගිහිල්ලා බඩු ටිකක් කිල්ලුවත් English ඕන. right? O level English. right? ඒක ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. හරි. ඔන්න ඔය දෙක කතා කරමු. ඊට පස්සේ අපි කතා කරමු for කියන එක. මේක ගොඩක් තැන්වලදී යූස් වෙනවා පුතේ O level exam එකේ එනවා for කියන එකේ මීනින් එක තමයි පුතේ සඳහා නැත්තම් වෙනුවෙන්. right? සඳහා. right? ගොඩක් පුතේ මේ for කියන එක යනවා පුතේ මෙන්න මේ verb එකත් එක්ක. waiting TV එකේ දානවා waiting for a moment, waiting for a minute, විනාඩියක් ඉන්න, waiting for රැඳී සිටින්න. මම කියලා TV වල වැටුණොත් wait කියන්නේ පුතේ රැඳී සිටිනවා. මේ waiting කියන verb එකත් එක්ක පුතේ හැම වෙලාවෙම බැඳිච්ච වචනයක් තමයි preposition එකක් තමයි පුතේ for කියන්නේ. waiting දැක්ක තැන පුතේ ඔයා for දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන් දාන්න පුළුවන්. right? දැන් ඉස්සරහට ඔයාලා papers දැන් මම කරනකොට අහුවෙයි waiting එක blank එකක් තිබුණොත් අනිවාර්යෙන් for තමයි එන්නේ. ඒ කියන්නේ waiting for you. ඔයා එනකම් බලන් ඉන්න. වෙනුවෙන් සඳහා. මගේ උපන්දිනය සඳහා මම කියනවා for my birthday. උපන්දිනය සඳහා තාත්තා මට birthday. තාත්තා මට ආරම්භ දුන්නේ මගේ උපන්දිනේට. father bought it for my birthday. right? for me. වෙනුවෙන් නැත්තම් සඳහා. mainly මේක ඉස්රාමාක්‍යයක් දාලා ගන්න waiting කියන එක එක්ක for කියන එක තමයි යන්නේ පුතේ. right? ඒක අනිවාර්යෙන් exam එකට එනවම තමයි සහ මෙච්චර කාලයකට ඇවිල්ලා තියෙනවා. for කියන්නේ සඳහා වෙනුවෙන්. right? දැන් මෙහෙම කරනවා ඉල්ල කියන මීනින් එකත් මෙතනින් ගන්න පුළුවන් පුතේ. බබා අඬන කිරි ඉල්ලලා. බබා අඬනවා කිරි ඉල්ලලා. අපි කියනවා baby is crying for milk. crying අඬනවා. right? crying for milk. කිරි ඉල්ලලා අඬනවා. right? crying for milk කියන්නේ. ඒ කියන්නේ කිරි සඳහා අඬනවා. මෙතනින් කියන්නේ crying අඬනවා for milk කියන්නේ ඉල්ලලා. right? ඉල්ලලා කියන මීනින් එකක් මෙතනින් එනවා. right? crying for milk. බලන එකේ සුණත් දැන් අපි commonly කතා කරන traditionally අපි කතා කරන්නේ පුතේ for කියන්නේ සඳහා වෙනුවෙන් කියන එකනේ. ගොඩාක් තැන්වල කතා කරන්නේ සඳහා කියන එක. හැබැයි මෙන්න මේ වගේ apply කරන්නත් පුළුවන්. එනේ ඉල්ලලා crying for milk.
ඉල්ලලා right හරි ඔය විදිහටත් exam එකේ ඇවිල්ලා තියෙනවා right හරි next ඊළඟ එක for සඳහා right ඊට පස්සේ අපි ගමු with කියන මේකත් හැම තැනකම වගේ use කරන්න පුළුවන් with කියන එකේ meaning එක තමයි පුතේ සඳහා නැත්නම් අපි කියනවා අතැතිව සඳහා නැත්නම් අතැතිව නැත්නම් ගෙන් යම් කිසි දෙයකින් කියලා කියනවා right යම් කිසි දෙයකින් කින් කියලා ගන්නවා කින් කියන්නේ රාජ්‍යරෝනේ කින් right හරි දැන් මම කියනවා සඳහා නෙමෙයි සමග with සමග right අම්මත් එක්ක මම කියනවා with mother අම්මත් එක්ක with mother අම්මත් එක්ක with mother right මම පෑනෙන් ලියන්නේ පෑනක් අතැතිව right පෑනෙන් නැත්නම් පෑනෙන්ගෙන් පෑනකින් කියලා කියන්නේ I write with a pen මම පෑනෙන් ලියන්නේ අපේ සීයා ඇවිදින්නේ හැරමිටියෙන් ඒ කියන්නේ පුතේ මොකද්ද සීයා ඇවිදිනකොට හැරමිටිය අතැතිව ඇවිදින්නේ අතේ තියනවා එහෙනම් අතැතිව එහෙනම් කොහොමද කියන්නේ our grandfather walks with walking stick stick කියන්නේ පුතේ කොටුව walking කිය ඇවිදින කොටුව ඇයි ඇවිදින කොටුවක් නෙනේ සී ඇවිදිනකොට තුත් ඇවිදිනවා එතකොට walking stick කියන්නේ හැරමිටිය කියලා walking stick හැරමිටිය එතකොට හැරමිටියෙන් ඇවිදින්නේ හැරමිටියෙන්ගෙන් ඉතින් අතැතිව කියන එක එතකොට with කියලා ගන්න පුළුවන් සමග විතරක් නෙමෙයි අතැතිව with mother අම්මත් එක්ක with a pen panning with walking stick හැරමිටියෙන් right ඔන්න විදියට with කියන එක අපිට use කරන්න පුළුවන් right හරි next හරි ඊට පස්සේ behind මම මේ O level exam එන සහ ආපුව ගැන කතා කරන්නේ නැත්නම් there are 50ක් විතර තියෙනවා පුතේ කතා කරනවා නම් preposition 50ම ඕනේ right O level exam එකට ආපුව සහ මේ අවුරුද්දේ එන්න નિયમિત දේවල් තමයි මේ කතා කරන්නේ පොඩක් deeply right ඊට පස්සේ අපි questions වලට එනවා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ කතා කරපු දේවල් මේකට කොහොමද ඇප් කරගන්නේ කියලා right හරි 5 marks ලකුණු 5 හරි behind අපි කියනවා පුතේ පිටුපස right පිටුපස behind right පිටුපස behind the බසයට පිටුපසින් behind the bus බසයට පිටුපසින් behind the bus අට පිටුපසින් අපි කියනවා behind you ඔබට පිටුපසින් වෙලාවම පුතේ keep it your mind හැම වෙලාවම මතක තියාගන්න preposition එක අපි use කරන්නේ in front of the noun නාම පදයකට කලින් right ඒක හොඳට මතක තියාගන්න මෙයා විස්තර කරන්නේ මෙයා noun එකට මෙයාගේ තැන තනතුර ස්ථාන ගැනනේ හැඳින්වීමක් මෙතනින් කරන්නේ මෙයා තමයි හඳුන්වන්නේ right හරි ඒක නිසා හැම වෙලාවම ඉදිරියෙන් ඉන්නේ right එතකොට අපි blank එකක් fill කරනකොට දැන් හැම වෙලාවම හිතන්න you කියලා ඔන්න blank එකක් තියෙනවා ආඩ කියනවා fill in the blank with the suitable preposition කියලා suitable preposition එක දාලා fill කරන්න කිව්වට පස්සේ ඔයා මෙයා ගැන කල්පනා කරනවා මෙතන තියෙන position එක ගැන කල්පනා කරන්නේ හැම වෙලාවම ඒක තමයි tricks එක you කියලා තියෙන you කියන්නේ කෙනෙක් ඔබ ඔයත් එක්ක කියලා අපිට කියන්න පුළුවන් පිටුපසින් අන්න ඒ විදිහට match කරලා ගන්න ඉතින් right එතකොට මේ position එකෙන් තමයි අපි decide කරන්නේ මොකද්ද මෙතෙන්ට use කරන්නේ කියලා හරි behind you ඔයා පිටුපසින් පාසලට පිටුපසින්
behind the school. Behind school. පාසලට පිටුපසින්. පාසලට පිටුපසින්. පාසලට පිටුපසින්. හරි. right. ඔන්න ඊළඟට. අනිවාර්යෙන්ම අපි දැනගන්න ඕන එකක්. right. over. right. over. over. over කියන්නේ පුතේ ඉහළින් කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉහළින්. right. මේකත් හරි. ඊට එහා යක් තමයි දැන් මම කතා කරන්න හදන්නේ. දැන් මම කියනවා මෙන්න මෙහෙම එකක්. ගොඩ නැගිල්ලට ඉහළින්. අපි කියනවා ගොඩ නැගිල්ලට ඉහළින් over the building. over the building. ගොඩ නැගිල්ලට ඉහළින්. right. ගොඩ නැගිල්ලට ඉහළින්. නැත්නම් කියනවා වලාකුළු වලට ඉහළින්. over the clouds. වැටට ඉහළින්. වැටට අපි කියනවා fence කියලා. අපි කියනවා over the fence. වැටට උඩින් බල්ලෙක් පැන්නා. over the fence. fence කියන්නේ පුතේ වැට. වැටට ඉහළින්. ඔය ලෙක්ෂන් එකේ අවුරුදු 2-3ක් ඇවිල්ලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. over there. over there. දැන් ඔයාට දීලා තියෙන පුතේ there කියන එක. right? there කියන එක දෙයලා ඉස්සරහා blank එකක් දාලා තියෙනවා. there කියන එක දීලා ඉස්සරහා blank එකක් දාලා. අනිවාර්යෙන් there කියලා තිබුණොත් ඉස්සරහා blank එකක් තිබුණොත් එන්නෙම over කියන preposition එක විතරමයි. over there කියන එකේ සිංහල meaning එක තමයි පුතේ අන්න අතන. හරිද? අන්න අතන. අන්න අතන යාළුවෝ ටික ඉන්නවා. අන්න අතන. අන්න බලන්න අන්න අතන යාළුවෝ ටික ඉන්නවා. අන්න අතන කාර් එකක් තියෙනවා. look over there. look over there. බලන්න අන්න අතන. එතකොට over there කියන්නේ අන්න අතන. එතකොට there කියලා තිබුණොත් අනිවාර්යෙන්ම ඔයා blank එක දාන්න ඕනේ. over කියන එක S2 පියාගෙන උනත් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක එන්නේ. right? හරි. over there. හරි. next ඊළඟට over there. අන්න අතන. right. ඊට පස්සේ අපි ගමු about. about කියන එක. right? about කියන එක. පමණ ගැන. right? about 2 kilometers kilometer දෙකක් විතර අපි දුරක් ගැන කතා කරමු. කිලෝමීටර් දෙකක් විතර. right? 7:30ට විතර අපි එතකොට about කියන එකත් එක්ක at කියන එකත් use කරනවා පුතේ. about at. right? 2:30ට විතර. about you. ඔයා ගැන. about you. ඔයා ගැන. හරි පුතේ. ඔන්න ඔය විදියට තමයි පුතේ exam එකේ එන්නේ preposition කියන එක. right? ඊට පස්සේ තව එකක් තියෙනවා. මෙන්න මේක. among. among. among කියන්නේ පුතේ අතර මැද. අපි අර between කියලා එකක් ගැන කතා කරානේ. between කියන්නේ අතරමැද. හැබැයි එතන කතා කරන්නේ පුතේ දෙකක් අතරමැද. right? හැබැයි among කියන එක කතා කරන්නේ ගොඩක් පිරිසක් ලොකු දෙයක් අතරමැද. right? මිනිස්සු අතරේ අපි කියනවා among people. among people. මිනිස්සු අතරේ. among people. right? ගස් අතරේ. ගස් අතරේ. අපි කියනවා among trees. among trees. ගස් අතරේ. among trees. right? පොත් අතරේ. පොත් අතරේ. among books. වලාකුළු අතරින්. අතරේ. among. අතර තුරක ඉන්නවනම් අපි ගන්නවා among කියලා. හරිද පුතේ?
හරි ඔන්න ඒ විදිහට තමයි පුතේ prepositions කියන කොටස කතා වෙන්නේ. දැන් හදන්නේ පුතේ මම ඔයාට O level exam එකට ආපු ප්‍රශ්නයක් දෙනවා. right මෙන්න මේ ප්‍රශ්නේ දාගන්නකො පුතේ. මෙන්න මේ ප්‍රශ්නේ දාගන්නකො. right හරි මේ පුතේ O level exam එකට ආපු ප්‍රශ්නයක්. question එකක් තියෙන්නේ. right complete the following sentences using the word given in the box. අපිට ක්ලාස් එක පැය දෙකක් කරනවා. right with from at to of කියන ටිකක් තියෙනවා. right හරි ඔකටක් ගාල් දාගන්නකො. හරි ස්ක්‍රීන් එකේ දාලා වැඩක් නෑ. ඔයාලා මේ කුරුටු ගාන නිසා සමහරක් අය කුරුටු ගානවා. right එයාට වැදගත් නැති නිසා වෙන්නේ නැති ලෙසන් එක. හරි අනිත් අයට බලාගන්න මේක බෝඩ් එකේ දාන්නම් පුතේ. right හරි complete the following sentences using the word given in the box. box එකේ තියෙන word ටික දාන්න කියලා මම topic එක දාන්න අපිට question එක දාන්නම්. right හරි I make my own clothes I am very good blank එකක් sewing. correct number 2 I have a large collection blank stamps. number 3 I love to read. මං කැමති කියවන්න. my ambition is blank to become a journalist. number 4 during my leisure I make cards with pressed flower. last one අවසාන එක number 5
I have many of them from different countries. Different countries. Then එතකොට answers එනවා පුතේ with කියන answer එක තියෙනවා from කියන answer එක තියෙනවා at කියන answer එක තියෙනවා to කියන answer එක තියෙනවා of කියන answer එක තියෙනවා right හරි කරන්න බලන්න presentation ඔක්කොම හදලා තියෙනවා ඔයාලට ලිව්වට වැඩිය තියෙනවා බෑ ඔයාලට දාන්න ඔයාලා මේ සමහරක් අය ඔකේ ස්ක්‍රීන් කුරුටු ගන්න ඕනේ නේ එතකොට ඉතින් අනිත් අයට ලා ගන්න අමාරුයි ඕකේ අපි ටියුට් එක රෙඩි කරලා තියෙන්නේ මම ටියුට් එක හදලා තියෙන්නේ ඕකේ එක සැරේ දාන්න බෑ පුතේ මේ දැන් ඔයාලට දැන් next week වල ඉඳන් ඔයාලට register number එකක් දෙනවනේ index number එකක් දෙනවනේ index number එකක් එක්කවට platform එකක් හම්බ වෙනවා right ඒතර password එකක් ගහලා platform එක ඇතුළට එන්න පුළුවන් එතකොට ඒකෙදි අපි දාන ටියුට් ඔක්කොම ටික ඔයාලට ගන්න පුළුවන් දැන් අපි දාන සාමාන්‍ය group එකකටනේ සමහරක් වෙලාවට සමහරුන්ට ඔක ගන්න අමතක වෙනවා ගන්න බෑ common පොදුවේනේ දාන්නේ දැන් next week ඉඳන් ඔයාලට වෙන්න ඕන platform එකක් තියෙනවා right ඒකේ index number එක ගහුවා ඔයාගේ profile එකක් ඒක Facebook එකේ වගේ profile එකක් තියෙනවා ඒකට ගිහිල්ලා ඔයාලට එකෙන් ඔයාගේ අවශ්‍ය ටියුට් ටික ඕන වෙලාවක ගන්න පුළුවන් පහුවෙච්ච lessons ටික ඔයාලට බලා ගන්න බැරි වෙච්ච lessons ටික ඔයාගේ profile එක ඇතුළට ගිහිල්ලා බලා ගන්න පුළුවන් right හරි ඒතකොට ඔයාලට profile එකට ගියාට පස්සේ විතරයි ඊට පස්සේ පහුවෙච්ච videos ටික සහ මේ ටික ගන්න පුළුවන් ඒතකොට ඔයාලට number එකක් අපි දෙනවා academy එකේ right හරි ඔය පුතේ exam එකට ආපු section එකක් right ඔයාලට පුළුවන් ඕනනම් ඔය ඉන්න අතරතුරේ මට answers chat කරන්න chat එකකින් දාන්න පුළුවන් ඔයාලට answers ටික with from at to of මට තාම correct answer එකක් හම්බුන්නේ නැහැ. එවන answers වැරදි නිසා මම කියන්නේ right? හරි answer එකක් આવත් මම නමත් එක්ක කියන්නම් මෙන්න මෙයා හරි answer එකක් දැම්ම කියලා. right? මොකද මට විතරයිනේ පෙන්නන්නේ. right? ඒක නිසා මට නමත් එක්ක කියන්න පුළුවන් ඊට පස්සේ ඔයා දැනගන්න. මේ මට තමා කිව්වේ කියලා. number 3 වලට answer එකක් කියොත් එක හරි number 4 වලට number 5 වලට right nadun chamara number 5 correct answers ටික මම කියන්නම් පුතේ with from at to of answers ටික ඒ කියන්නේ answers දාන්න ඕන answers ටික මම කියන්නේ with කියන එක තියෙනවා with කියන්නේ සමගනේ පුතේ from sit again at කියන එක තියෙනවා to කියන එක තියෙනවා
of කියන එක තියෙනවා. right? ඕකෙන් තමයි correct answer එක දාන්න ඕන. suitable preposition එක දාලා fit කරන්න ඕන. උමේෂ් के answer එක උනේෂ් කන්නේව නේ right ඔයාගේ answer එක හරි number 3 වලට answer එකක් දීලා තිබ්බා මට නම right right හරි enough right හරි අපි බලමු answers ටික පොතේ right හරි answers එන්නේ පොතේ with from at to off right මෙන්න මේ answers තමයි suitable විදියට use කරන්න තියෙන්නේ right ඔන්න බලමු right I make my own clothes මම මගේ ඇඳුම් ටික මහ ගන්නවා I make my own clothes මම මගේ ඇඳුම් මහනවා own කියන්නේ මගේම ඒවා I am very good answer කියන්නේ පුතේ සෝවින් කියන්නේ මහන්න මම good හොඳයි මෙතෙන් දෙන්නේ පුතේ act කියන එක එතන හොඳයි කියලා නෙමෙයි පුතේ එන්නේ good act කියන්නේ පුතේ දක්ෂයි කියන එක good act කියන්නේ දක්ෂයි කියන අපි කියන්නේ clever කියන්නේ දක්ෂයි කියන එකනේ නේ එතකොට good act කියන්නේ දක්ෂයි එතකොට good කියන adjective එකත් එක්ක පුතේ මෙන්න යනවා preposition එක right ඊට පස්සේ හැදෙනවා noun එක good කියන එකත් එක්ක යන්න පුතේ at කියන එක විතරමයි good act ඒ good act කියන්නේ මේ දෙක එකතු වුණාට පස්සේ one word එකක් වෙනවා right තනි වචනයක් meaning එක වෙනස් meaning එකක් good කියන්නේ හොඳයි at කියන්නේ හීදීම හොඳයි හීදී නෙමෙයි එතකොට good at කියන්නේ සම්පූර්ණයෙන්ම දක්ෂයි කියන meaning තමයි එතනින් අපි ගන්නෙ right හරි I have කියන්නේ මට තියෙනවා a large collection විශාල එකතුවක් stamps I have large collection විශාල මුද්දර එකතුවක් අපි collective noun කරා නම් හග්ගාංශ එක එනවා මොකද I have a large collection of stamps මුද්දර එකතුවක් අයිතියක් මුද්දර එකතුවක් right of කියන එක අපි ඉස්සරහට ඔය of කියන එක වෙනම lesson එකක් විදිහට කතා කරනවා right I love to read love කියන්නේ පුතේ මෙතන ආදරය කියන එක නෙමෙයි I love to read මම කැමතියි කියන එක කියන්නේ කැමතටත් වැඩි කැමතියි like කියන්නේ පුතේ කැමතියිනේ ඊටත් වඩා කැමති නම් love කියන එක කියනවා එතකොට I love to read මම කියවන්න කැමතියි my ambition මගේ අනාගත බලාපොරොත්තුව is වෙන එක my ambition is to become වෙන්නට my ambition is to become a journalist මෙතන තියෙන්නේ පුතේ lesson එක තමයි to කියන්නේ t කියන එක ඒත් එක්ක මේකේ grammar point එක හැංගිලා තියෙනවා express purpose කියලා simple present tense කතා කරන්නේ express purpose කියලා කියන්නේ මොකද්ද අරමුණු ප්‍රකාශය express කියන්නේ ප්‍රකාශ කරනවා purpose අරමුණ එතකොට ඒකත් මෙතන ඒ grammar point එකක් මෙතන හැංගිලා තියෙනවා all exam එකේ ඒ grammar point එකක් දන්නවද කියලා අහනවා දැන් මෙතෙන්ට answer එකක් දෙන්න බැරි වුණා නම් පුතේ අර express purpose කියන lesson එක හරහා එන grammar point එකෙන් මේ to කියන එක fill කරන්න පුළුවන් right ඉස්සරහට papers කතා කරනකොට කතා කරනවා සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ හැංගිච්ච අනිත් grammar point කොහොමද එන්නේ කියලා right short theory එක පොඩි tricks එහෙම use කරන්න පුළුවන් හරි during my leisure මගේ නිවාඩු වෙලාවට විවේක වෙලාවට leisure පුතේ විවේකී right මගේ විවේක කාලය අතරතුර I make cards මං හදනවා cards මොනවාද pressed flower press කියන්නේ පුතේ අර තද කරනවා press කරනවා කියලා කියන්නේ නේ තද කරලා මල් වලින් නේ pressed flower කියලා තියෙන
visiting cards එහෙම. එතකොට I make cards. මම card හදනවා මොනවද? Dressed flower වලින් ගෙන් ඒවායෙන් යම් කිසි දෙයකින් එහෙනම් with අත්‍යතිව කියලා කතා කරේ. with right with කියන එක එන්නේ ආසෙක. Right, with. Next, I have many of them. I have many of them. I have මට ඉන්නවා many of them. ඔවුන්ගෙන් ගොඩක් අය. I have මට ඉන්නවා many of them. Of them කියන්නේ ඔවුන්ගෙන්. of කියන එක මම කතා කරන්නේ ගෙන් කියලා. නේ ගේ අයිතියක් හංගවන. ඔවුන්ගෙන් ගොඩ දෙනෙක් different countries වෙනස් රට වලින් වෙනත් රටලින්. I have many of them from different countries. From different countries. Right. ඔන්න ඔය විදිහට තමයි අපේ answers ආවේ. Right. එතකොට අපේ ලොකුම දේ පුතේ මේ වගේ questions කරලා experience එකක් ගන්නවා. Right. right එක මේක ඇතුලේ හැංගිච්ච පොඩි tricks එහෙමත් තියෙනවා. Right. ඒ ටිකත් අපි දැනගන්න ඕන. Right. ඔන්න පුතේ answers ටික ඔය විදිහේ. ඔන්න මම තව දෙනවා O level exam එකේ pass paper එකකට ආපු question. Right. හරි. ඔයාලට මේක ලස්සනට ලියා ගන්න තිබ්බ පුතේ මේ ටියුට් එකේ මම අර ස්ක්‍රීන් එකට දැම්මට පස්සේ ගොඩක් අය පුරුදු ගන්නවා. ඒතකොට ලියා ගන්න ඕන කෙනාට ලියා ගන්න විදියක් නැහැ. Select correct preposition for the blank. topic එක ලියා ගන්න පුතේ. sorry. Select suitable preposition. Next week then අනිවාර්යෙන් Monday වෙනකොට ඔයාලට මේ ටියුට් එක දානවා. මේ ටියුට් එකේ තව exam එකට ආපු ප්‍රශ්න year එකත් එක්කම mention කරලා තියෙනවා. ඒ කියන්නේ 2018 මේ question එක 2017 මේ question එක කියලා මෙහෙම mention කරලම තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ question එක marks 5 කීයද කියලා 5ද 4ද 3ද 2ද කියලා ඔයාලටම හදාගන්න පුළුවන්. right මේ සම්පූර්ණ ටියුට් එක තියෙන්නේ next week අපි කතා කරනවා පුතේ 8th O level exam එකේ question number 3 වලට එන ප්‍රශ්නයක්. ඒකත් මේ ටියුට් එකේම තියෙනවා. හරි. right මේ question එක දාගන්නකෝ. A powerful earthquake has hit the country Ecuador blank of South America. Full stop. It is the largest earthquake and right 11:58 p.m.
right මේකේ වැඩියනොත් ආට answers දීලා තියෙනවා right ඒතකොට select කළ over since in of at on over since in of at on right do it yourself කරන්න බලන්න earthquake භූචලනය earthquake එකක් කියන්නේ භූචලනය over since in of at on තව සාමාන්‍යයෙන් පුතේ තියෙනවා O level exam එකට ආපු ප්‍රශ්න ටිකක් right questions ටිකක් තියෙනවා අපිට board එකේ දාන්න ඉඩ මදි right අපි ඒක tute එකක් විදිහට ඔයාලට දෙන්නම් next week වෙනකොට monday වෙනකොට කාටත් tute එක හම්බ වෙනවා right index number හම්බුන කාටත්ම right index number එක හම්බුන කාටත්ම tute එක monday වෙනකොට හම්බ වෙනවා හරි අට ඕන චෙක් කරන්න පුළුවන් පුතේ fast paper book එකක් තියෙනවා නම් 2018 2018 2016 2016 2013 2013 right 2007 2007 right ඔය වගේ past papers ගත්තට පස්සේ prepositions කියන lesson එකට question number 2 first paper එකේ question number 2 වල ඇවිල්ලා තියෙනවා right right finish answers over since right මේ දැන් අපි හැම fraction එකක්ම කරනකොට පුතේ පොඩි tricks එකක් අහු වෙනවා. ඔයාලට පොඩි grammar point එකක් අහු වෙනවා. මම කියන මෙන්න මේක මෙන්න මෙහෙම වෙන්න ඕන. එහෙම වෙන පුතේ ඊළඟ fraction එකේදී ඊළඟට prepositions එක එන fraction එකේදී ඔයා ඒක ඔයාගේ memory එකට add කරගන්න. right? එතකොට ඒකත් එක්ක ඒ experience එකත් එක්ක ඊළඟ fraction එකට answer එකක් දෙන්න පුළුවන්. right? ඒක තමයි වෙන්න ඕන. right? අපි fraction එකක් කරන්නේ පුතේ ඒකෙන් experience එකක් ගන්න. right? හරි ගොඩක් අය answers එවනවා. සමහරක් ඒවා correct ඒවා තියෙනවා, incorrect ඒවා තියෙනවා. right? ප්‍රශ්න තියෙනවා. right? හරි. ඇත්තටම එන්න ඕනේ යන්නේදී. දැන් answer එකක් දෙනවා. answer එකේ වැරදියි. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. එකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනේ. right? ඒ දේ ඉගෙන ගන්න ඕනේ. right? ඒක ඉගෙන ගන්න ඔයාගේ ජීවිතේට experience එකක් වෙනවා. right? අත්දැකීමක් වෙනවා. right? අත්දැකීමක් වුණාම ඊළඟ action එක ආවට පස්සේ ඔයාට answer එකක් දෙන්න පුළුවන්. right? ප්‍රශ්නයක් නැහැ නේ. right? online කියන්නේ experience එකක් නේ ඔයාගේ ජීවිතේනේ. ඒකත් ඔයා
දකින්නෝනේ අත්විඳිනවා right ඔලෙල් එක්සෑම් කියන්නේ එක්ස්පීරියන්ස් වක් ජීවිතේ කවදාවත් ඔයා කරලා නැද්ද සෙකන්ඩ් ෂයි කරන්න යත් ඇති right එතකොට ඒක එක්ස්පීරියන්ස් එකක් right සෙකන්ඩ් ෂයි කරන අයට එක්ස්පීරියන්ස් එකක් ඇති අනිවාර්යයෙන් මේ සැරේ ඔක ගොඩ දා ගන්නම ඕන කියලා right ෆස්ට් ෂයි කරන අයට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ ගොඩාක් අයට තියෙනවා අනිවාර්යයෙන් මම මේක ගොඩ දා ගන්නවා සමහරක් අය ලොකු ප්‍රශ්නයක් එහෙම ඉන්නෝනේ එක මට්ටම් වල එතකොට මම නම් කියන්නේ ඔය ලෙවල් එක්සෑම් එකේ ඉංග්‍රීසි එක අනිවාර්යෙන් ගොඩ දාගත යුතුයි you must do it right this time right ඒක අනිවාර්යෙන්ම ආ කරගත යුතුයි මොකද හේතුවක් නිසා කියන්නේ ඒක කරගත යුතුම තමයි ලංකාවේ right ඒක ඔයාගේ turning point එකක් වෙයි ජීවිතේ right මොකද languages වලට ලෝකේ ලොකු demand එකක් තියෙනවා right භාෂාවට ලොකු demand එකක් especially english වලට right ඒ demand එකට ඔයාටත් පුළුවන් යන්න ඒක නිසා it's very important right හරි right shall we check බලමු a powerful earthquake has in powerful බල සම්පන්න දරුණු එකක් earthquake භූකම්පනයක් භූචලනයක් right has ඒ කියන්නේ crack කියලා කියන්නේ crack earthquake එකක් අපි cannabis crackers නේ crackers කියන්නේ කනකොට තරස් ගාලා යනෝනේ හැපිලානේ අර ඉරි තලාගෙන යනවා ඉරි තලාගෙන යන නිසා තමයි පුතේ crackers කියලා කියන්නේ right crackers right එතකොට ඔය රචින වලටත් කියනෝනේ crackers crack crack ඒ family එකකින් ආපු word එකක් නිසා right හරි a powerful crack has hit the country of Ecuador hit සිද්ධ වුණා the country of country රටේ Ecuador South America දකුණු ඇමරිකාවේ Ecuador කියන ප්‍රාන්තේ අපි તો Ecuador කියන ගමේ දැන් එතකොට කොහොමද කියන්නේ right පුටුවේ කකුල අන්න දැන් මතක් වෙන්න ඕනේ පුටුවේ කකුල the leg of the chair දකුණු ඇමරිකාවේ Ecuador ප්‍රාන්තයේ එහෙනම් ගේ එහෙනම් of hit the country of Ecuador of South America දැන් සමහරක් කෙනා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ මම දන්නේ මොකද්ද කියලා මට ඒ දවස්වල ප්‍රශ්නයක් තිබුණා ඒ කියන්නේ මේක අර හරියට grammar point එක දන්නේ නැති උනාම තමයි මේක වෙන්නේ දැන් සමහරු කරන මෙන්න මෙහෙම පුතේ දැන් මම මෙතෙන්ට ඔෆ් දැම්මනේ එහෙම වෙන්නේ කොහොමද සර් මෙතනත් ඔෆ් එකක් තියෙනවා මෙතන ඔෆ් එකක් තිබුණොත් මේ ළඟටම තව එකක් එන්න බෑ අන්න එහෙම ආගියු කරනවා එහෙම එකක් නෑ පුතේ right තව ඉස්සරහටත් ඔයගේ ප්‍රශ්න එනවා දැන් මම මේ කියන්නේ ඔයාලට එන ප්‍රශ්න පුතේ right මොකද මමත් ඔතන හිටියනේ මමත් ඔතන හිටියේ ඒ දවස්වල දැන් එතකොට දැන් අප ආගියු කරන්න පුළුවන් හැබැයි අර useless තේරුමක් නෑ ඒක ඒ කියන්නේ දැන් සමහරක් අය මෙතෙන්ට වෙනස් එකක් දාන්න තිබුණා වගේ හදවට තට්ටු කරලා අහන්න මෙතන ඔෆ් තියෙන නිසා මෙතෙන්ට ඔෆ් එකක් එන්න බෑ එහෙම අදහසක් තියෙනවා අර සමහර sentences තියෙනකොට මෙතන ඉස් එකනවා එහා තැනට ඉස් එකක් දාන්නේ නැහැ ඇයි මෙතනක් තියෙනවනේ අතට දාන්න ඕනකම හරි එහෙම ප්‍රශ්න තියෙනවා අන්න එහෙම තර්කයකින් වෙනස් එකක් දාන්නත් ඉර තිබුණා මට හිතන්නේ 20ක් 30ක් දරේ වෙනස් එකක් දාන්න පුළුවන් දැන් මෙතන අර මම ඇත්තම කියන එක මොකද්ද ගේ අයිතියක් හැඟවීම සඳහා භාවිතා කිරීම සඳහා තමයි ඔෆ් කියන එක දාන්නේ. එතකොට අන්න මෙතනින් ඉවරයි sentence එක. It is the largest earthquake. ඒක තමයි විශාලතම භූකම්පනය කවද්ද 1979 මං කියපු දේ in කියන එක දාන්නේ අවුරුද්දක් ඉස්සරහට ඒක නිසා අපි ආසික දානවා in 1979 right 1979 right මොකද්ද grammar point එක year එකක් තියෙන නිසා right the earthquake happened උනේ භූකම්පනය සිදුුනේ 11:58 pm වෙලාවක්
තියෙන්නේ කොතනද? ටීම් එකක් තියෙන්නේ කොතනද? අපි දානවා පුතේ act. කිසි වෙනසක් නැහැ. act. ඊට පස්සේ 16th April 2016 ඔන්න බලන්න පුතේ මෙතන දාවත් වරදින්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් තියෙනවා නම් year එකක් month එකක් date එකක් 16යි April 2006 මෙහෙම එකක් තියෙනවා නම් ඉස්සෙල්ල blank එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා දාන්න ඕන. අයියේ මේකේ දවස දැන් මෙතන 16 වෙනි දිනනේ. එතකොට දවසක් එක්ක සම්බන්ධ වෙන නිසා අපි on කියන එක තමයි මෙතන යූස් කරන්නේ. right ඔන්න ඔය විදිහට තමයි. ඕකේ. එතකොට මේක මතක තියාගන්න මේ වගේ එකක් exam එකට එනවා. මේ වගේ year එකක් month එකක් date එකක්. මෙහෙම තිබුණොත් blank එකක් ඉස්සෙල්ලා තිබුණත් නැතත් අපි ලියනකොට උනත් අපි notice එකම ලියනවානේ. notice ලියනකොට on කියන එක තමයි පුතේ අපි front එකට ගන්නෙ. right ඔන්න ඔය විදිහටයි යන්නේ. හරිනේ. හරි. ඔන්න ප්‍රශ්න විසඳුණා. හරි. ඊට පුතේ තව O level exam එකේ ගොඩක් years වල ආපු prepositions කියන කොටස් ටික තියෙනවා. right. එහෙනම් මොන පුතේ අද දවසේ අපි කතා කරේ prepositions කියන lesson එක. right. එතකොට මම දැන් අදින් පස්සේ ඉඳන් හැමදාම O level exam එක ගත්තට පස්සේ පුතේ O level exam එකේ questions there are 16 questions 16ක් තියෙනවා. right. question 16න් හැමදාම දැන් 16ක් තියෙනවා. 16න් අද කතා කරේ first paper එකේ question number 2. හරි. පළවෙනි paper එකේ question number 2. right. එතකොට first paper එකේ question number 2 වලට 5 marks හම්බ වෙනවා. දැන් අද lesson එක හොඳ අල්ලගත්තා නම් ඔයාලට 5 marks ගන්න පුළුවන්. right. දැන් Monday අපි tute එක දානවා. tute එක දැම්මට පස්සේ ඊතුරු O level exam එකට තියෙන ප්‍රශ්න ටික ඔයාලට කරලා මේක තා ටිකක් practice කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ළඟ past papers එකක් තියෙනවා 2016 2018 2007 ඔය ටික බලලා prepositions තියෙන ටික ඔක්කොම past papers ටික කරන්න පුළුවන්. right. හරි. ඊට පස්සේ පුතේ next week අපි කතා කරනවා question number 3 first paper එක. first paper එක තමයි ඉස්සෙල්ලා ඉවර කරන්න පුතේ. first paper එකේ question number 3 කියන අපි කතා කරනවා. ඒකේ සම්පූර්ණ grammar point එකත් එක්ක tute එක හම්බ වෙනවා. tute එකේ ඔක්කොම අවුරුදු වල ආපු questions ටික තියෙනවා. ඒ ටික අපි කතා කරනවා. එතෙන්ටත් පුතේ හම්බ වෙනවා 5 marks. right 5 marks. එතකොට next week වෙනකොට අපි ඒ lesson එක කරාට පස්සේ 100 වලින් 100න් 10ක් ගන්න පුළුවන්. right 100 වලින් 10 ගන්න පුළුවන්. දැන් කොහොම ඊළඟ week එක ආවට පස්සේ ඔහොම අපි marks ටික add කරගෙන යනවා. right ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. අපි ඔයාලට tute එක දෙනවා next week Monday වෙනකොට ඔයාලට tute එක ඔයාගේ profile එකටම ගිහිල්ලා download කරගන්න පුළුවන්. ඒ facility එක අපි අකුර team එක හදලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න අද දවසේ අපි කතා කරේ prepositions කියන lesson එක. ඒකෙන් මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. right ඕකත් එක්ක දැන් ඕක අමතක වෙන්න නොදී ඕක practice කරන්න past papers ටික කරගෙන next week join වෙන්න. next week එකේ අපි කතා කරනවා question number 3 first paper එකේ question number 3 කොහොමද exam එකට එන්නේ සහ past papers වල ආපු සියලුම ටික අවුරුදු 10ක් ඇතුලේ ආපු past papers වල ආපු සියලුම questions class එක ඇතුලේ කතා කරනවා. එහෙනම් පුතේ අද දවසේ අපිත් එක්ක join වුණාට thank you very much. එහෙනම් next week එකේ ආයෙසරයක් අපි හම්බ වෙමු. right එහෙනම් okay goodbye good night.